ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම දිස්නා යමුනා කුමාරී මම චාලකිනෝජ් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමේ. හෙට දහවල් වනතුරු මුහුදු යාමෙන් වළකින්නයි දීවරින්ට අනතුරු ඇඟවේ. ජනතා අපේක්ෂාව බලය සහ වගකීම ජනපතිට පැවරීම බව බැසිල් කියයි. නාසා අඟහරු මෙහෙයුමට දායක වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරිය. නායකත්ව අර්බුදයේ මැද එජාපයේ 74 වෙනි සංවත්සරයේ සමරයි. මුල්ම අවධානය නිව් ඩයමන්ඩ් නෞකාවේ නවතම තත්වය පිළිබඳවයි. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇතැයි නාවික හමුදාව පවසනවා. පවතින සුළං හේතුවෙන් ඇතැම් විට ගින්න යළි ඇතිවීමේ අවදානමක් පවතින බවයි නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා ප්‍රකාශ කළේ. ආපදා තත්ත්වය පිළිබඳ ඉදිරි මෙහෙයුම් සඳහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් 10 දිනකගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන දිවයිනට පැමිණියා. පැනමා රාජ්‍ය රජය යටතේ ලියාපදිංචි MT නිව් ඩයමන්ඩ් නෞකාව කුවේට්හි මිනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ ඔඩිෂාහි හර්දීප් වරාය දක්වා ගමන් ආරම්භුවේ පසුගිය 23 වෙනිදායි. ඒ බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් සමග ඒ අතරතුර ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 37ක් දුරින් ගැඹුරු මුහුදේදී පසුගිය 4 වෙනිදා නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හටගත්තා. ඉන්පසුව නෞකාව ගොඩබිමට නාවික සැතපුම් 20ක් දක්වා ආසන්නයට පැමිණුණා. එහිදී වින්ගර් ටග් යාත්‍රාව උපයෝගී කරගැනීමෙන් ආපදාවට ලක් නෞකාව නාවික සැතපුම් 42ක් දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශයට රැගෙන ගියා. ශ්‍රී ලංකා නාවික හමුදාව සමග අනෙකුත් පාර්ශ්වකරුවන් රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන නෞකාවේ ගිනි නිවීම හා සිසිලන ආවරණය ලබා දීම තවදුරටත් සිදු කරනවා. ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. මේ වෙනකොට සම්පූර්ණයෙන්ම නිමලා තියෙනවා. නමුත් ඒක දැන්ට මේ නෞකාව තියෙන ප්ලේට් වල තියෙන උෂ්ණත්වය මත සමහර විට ආපහු ගිනි ගැනීමේ අවදානමක් තියෙනවා. නමුත් අපිට හයියට කියන්න බෑ. සාමාන්‍ය සුළඟ නිසා ගින්න වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට හයියටම කියන්න බෑ. නමුත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ගින්න මැඩපත්ලා තියෙනවා. බෙල්දොල් හා හෙලිකොප්ටර් යානයක් යොදා ගැනීමෙන් ගිනි නිවීමේ වියලි රසායනික ද්‍රව්‍ය කිලෝ 1000ක් ප්‍රථම වතාවට මෙම නෞකාවේ ගිනිගත් ප්‍රදේශයට හෙළූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා. මෙම කාර්යය අද උදෑසන බෙල් 212 වර්ගයේ යානයක් යොදාගෙන ප්‍රථම වරට ගුවන් හමුදාව අත්හදා බැලුවා. මේ ඩ්‍රයි කෙමිකල් පවුඩර් කියන මෙම ගිනි නිවීමේ අමුද්‍රව්‍ය ඉසීමෙන් පසු ගින්න සම්පූර්ණයෙන්ම වගේ නිවි ගිහිල්ලා තියෙනවා. මෙම කෙමිකල් පවුඩර් එකෙන් කරන්නේ මෙහි බඳේ රත් වී ඇති ස්ථානවලට මෙම ද්‍රව්‍ය උරාගෙන ගින්නට අවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍යයක් වන ඔක්සිජන් ලැබීම නවත්තනවා. ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශයේ රළු ස්වභාවය හා සුළඟේ වැඩිවීම හමුවේ වුවද මෙම ආපදා කළමනාකරන මෙහෙයුම් අකණ්ඩව සිදු කෙරුණා. අද දිනේද දහන පෝෂක හා රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගැනීමෙන් ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කෙරුණා. නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ්‍ය හිමිකරු වන ග්‍රීසියේ ඇතැන්ස් නුවර නිව් ෂිපින් ආයතනය ආපදා ගැලවුම්කාර පාර්ශ්වයක් ලෙස සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන SMIT සිංගප්පූරු පෞද්ගලික ජාත්‍යන්තර ආයතනයේ පත් කර තිබෙනවා. මෙම නෞකාව සමග ඇති TTT-1 නැමැති ටග් යාත්‍රාවේ මෙවැනි ආපදාවන් සම්බන්ධව කටයුතු කළ හැකි ගලවා ගැනීමේ විශේෂඥ ප්‍රධානියෙකු ඇතුළු කණ්ඩායමක්ද සිටිනවා. එම ටග් යාත්‍රාව හා කටයුතු කිරීමට බොරතෙල් නැව් හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා දෙකක් සිංගප්පූරුව සහ මොරිෂස් දූපත් යන රටවලින් පිටත්ව ඇති බවයි නාවික හමුදාව කියා සිටියේ. අද උදෑසන කාලයේදී නෞකාවේ ගැලුම්කාර නියෝජිතින් මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් තක්සේරුකරුවන් ඇතුළු 10 දිනකකින් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ඊට අයත්. ඔවුන් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් කලමුණේ ප්‍රදේශයට රැගෙන ගියා. එම විශේෂඥ කණ්ඩායම නිව් ඩයමන්ඩ් නෞකාවට ළඟා වන බවයි වාර්තා වන්නේ. නාවික හමුදාවේ සිදුරල් නෞකාවේ ආරක්ෂිතව සිටින ගලවාගත් කාර්ය මණ්ඩලයේ 20 දෙනාට ප්‍රථම වතාවට දුරකථන මාර්ගයෙන් සිය පවුලේ සමාජිකයන් සමග සම්බන්ධ වීමට අවස්ථාව නාවික හමුදාව අද ලබා දුන්නා. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීමෙන් පසු ඉදිරියේදී ගන්නා නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නීතිපති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ඊට නැව් සමාගමේ නියෝජිතයන් සහ මෙහෙයුමට සම්බන්ධ වූ මෙරට පාර්ශ්වකරුවන් සියලු දෙනා එක්ව සිටියා. විද්‍යාත්මක කණ්ඩායමක් අද හරියට මෙම ස්ථානයේ ආවි. ගිල්ලා සමුද්‍ර පරිසරයට වුණු දූෂණය ගැන සම්පූර්ණ හානිය ගැන සම්පූර්ණ දත්ත ලබා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරා. ඒ අනුව හෙට හෝ අද හවස නාරා ආයතන සානිකුත් විශ්වවිද්‍යාල සානිකුත් ලංකාවේ සමුද්‍ර විද්‍යාඥයන් කණ්ඩායමක් හදාගෙන හෙට උදේ හෝ එතන යන්න බලාපොරොත්තු වෙනවා මේ ලැබුණ උපදෙස් අනුව. මේ අතර MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීමට කටයුතු කළ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ආරක්ෂක අංශ හා වගකියයුතු ආයතන සමාජිකයින් සියලු දෙනාට තම ස්තුතිය හිමි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණය හා ජීවිත බේරා ගැනීම උදෙසා සිය ජීවිත අවදානම නොතකා සිදු කළ මෙහෙවර මිනිසාගේ පැවැත්ම උදෙසා සිදු කළා වූ මිලකල නොහැකි උතුම් කැපකිරීමක් බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. නෞකාවේ ගින්න නිවා දැමීමේ ක්‍රියාන්විතයේදී ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව හා නාවික හමුදාව ලොවට විදහා දැක් වූ වීරත්වය හා කැපවීම පිළිබඳ තමා ඉතාමත් සතුටටපත් වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. ඉන්දිය නාවික හමුදාව සහ ඉන්දිය වෙරළාරක්ෂක නෞකා 6ක කාර්ය මණ්ඩලයේ අනුතරටපත් නෞකාව බේරා ගැනීමට ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ මෙහෙයුමකට එක්ව සිටීම ප්‍රශංසනීය බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. හෙට මධ්‍යහන 12 දක්වා කාලය තුල දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව දීවරයන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ කාලය තුල එක් දින සහ කුඩා යාත්‍රා මගින් මුහුදු යාමෙන් වළකින ලෙසයි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනට බස්නාහිර සහ නිරත දෙසින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකියි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල නිරත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 45ත් 55ත් පමණ වන අතර විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකියි. අපි මේ වන විට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. එම නිසා අපි විශේෂයෙන් දීවර ප්‍රජාවකින් ඉල්ලා සිටිනවා දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදීම ඉතා අනතුරුදායක බව. ඒ වගේම නාවික ප්‍රජාවටත් මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. මේ අතර වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50ත් 60ත් අතර තරමක තද සුළංද ඇතිවනවා. බදුල්ල සහ අවට ප්‍රදේශවලට අද සවස ඇති වූ තද වැසි හේතුවෙන් හාලියල කන්දෙගෙදර මාර්ගය ජලයෙන් යට වුණා. රථවාහන ගමනාගමනයේද පැයක් පමණ ඇන හිටියා. දිවයිනේ පවතින වැසි හා සුළං තත්ත්වයේ తాවකාලික අඩුවීමක් හෙට දවසේ බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50ක පමණ තද සුළංද ඇතිවනවා. මේ අතර ගාල්ල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල අද පස්වරුවේ පැවති තද සුළං හේතුවෙන් නිවාසවල වහල ගැලවී යාම් ගස් කඩා වැටීම් වාර්තා වනවා. උණවටුන රූමස්සල ප්‍රදේශයේ නිවසක් මතට කිතුල් ගසක් කඩා වැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මේ වැසිත් එක්ක තියෙනවා අකුණු අනතුරු සහ తాවකාලික තද සුළං. අකුණු අනතුරු වලින් සිදුවෙන හානි වළක්ව ගන්න නම් සාමාන්‍යයෙන් මේ වැසි පවතින විට ගෙදර දොරේ තියෙන විද්‍යුත් උපාංග පේන් වලින් ගලවලා ඉවත් කරන්න කියන එක තමයි ජනතාවට මතක් කරන්නේ. වැස්ස පවතින අවස්ථාවේ එලිමහනේ ගැවසෙන්න එපා, උස ගස් යට ඉන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඊට අමතරව ලෝහමය ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ වලින් වැඩ කටයුතු වල නියැලෙන්න එපා කියලා අපි ජනතාවට මතක් කරනවා. පසුගිය පැය 24දී කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා තිබෙනවා. කළුතර, පාලින්ද නුවර වර්ෂාපතනයද මිලිමීටර 100 ඉක්මවා ඇති බැවින් එම ප්‍රදේශවල වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් නායාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස්කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීමේ අවදානම් පිළිබඳව විමසිලිමත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී පිරිසක් කිසිදු ගැටලුකාරී තත්වයකින් තොරව පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට හිටපු අමාත්‍ය දිවංගත චන්ද්‍රසිරි ගජදීර මහතාගේ නායකත්වය වඩාත් වැදගත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ අද පැවති චන්ද්‍රසිරි ගජදීර මහතාගේ වර්ෂපූර්ණ ගුණසමරු උත්සවයට සහභාගී වෙමින් කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පැමිණි චන්ද්‍රසිරි ගජදීර මහතා 1988 වසරේ මාතර නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලන ජීවිතය ආරම්භ කළා. 1994 වසරේ පාර්ලිමේන්තුවට පැමිණි ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස රට වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරනු ලැබුවා. චන්ද්‍රසිරි ගජදීර මහතා තනතුරු පසුපස ගිය අයෙකු නොවන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. මේ රටේ වියත් දේශපාලනය කියන්නේ නියෝජනය කරමින් තමයි ඔහු කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි තුමා මහත්මා දේශපාලනය නියෝජනය කළ බව මම කියන්නේ. දේශපාලනයේදී වියත්කම ඉතාම වැදගත්. උගත්කමත් ඉතාම වැදගත්. ඒ වගේම මහත්මාකමත් අත්‍යවශ්‍යයි කියලා මම නූතන පරපුරට මතක් කරන්න ඕන. චන්ද්‍රසිරි ගජදීර ඉතාම තරුණ භීෂණයක් මැද්ද වෙඩි උණ්ඩ මැද්ද ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන්න කැපවුණු මාතර නියෝජිතෙක් බව මම මතක් කළ යුතුව තියෙනවා. චන්ද්‍රසිරි ගජදීර මේ උගතෙක් වුණාට ඒක ආභරණයක් කරගත්තේ නැහැ. වගේම මහත්මාකමත් Taman ළඟ තියෙනවා කියලා රටට කියන්න ගියෙත් නැහැ. ඒ වියත්කම උගත්කම ගැන ප්‍රචාරය කර
ඉන්නේ නැතුව ඒකෙන් රටට වැඩක් කළා. මහත්මා දේශපාලනඥයෙක් කියලා පෝස්ටර් දාගන්නේ නැතිව මහත්මයෙක් වගේ දේශපාලනය කළා. ඒ හින්දා එතුමාගේ නාමය හැමදාම අපේ හදවත්වල රැඳිලා තියෙනවා. එතුමා යුද්ධ ඉවර වෙන කාලෙ වෙනකොට බන්ධනාගාර පුනරුත්ථාපන ඇමති. එතුමාට බාර වුණා මේ රටේ 13000ක් පමණ වන LTT සමාජිකයන් පුනරුත්ථාපනය කරන්න. එතුමාගේ කාලය තුල කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැති විදිහට 13000ක් LTT සමාජිකයන් පුනරුත්ථාපනය කරලා නිදහස් කළා. අමාත්‍ය ඩල සලහ පෙරමුණ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ නිපුණ රණවක හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර වයම් පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුර යන මහතුරුන් සහ ගජදින මහතාගේ පවුලේ සමාජිකයින් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. රට අස්ථාවර කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉවත් කර කඩිනමින් 20 වෙනි සංශෝධනය ගෙන ආ යුතු බව නීතිවේදීන් සහ ජනතා නියෝජිතයන් පවසනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අස්ථාවර වූ බවට එය ගෙන ඒමට මුල් වූ පිරිස්ම එකල චෝදනා කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ජනාධිපති ධුරයේ සිටින කාලයේදීම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැඩි ලෙස විවේචනය කළා. අවුරුදු 4මාරක කාලය තුල ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි 19 වෙනි සංශෝධනය. 19 වෙනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්ත්වයේ ඇති වුණේ 19 වෙනි සංශෝධනය. 18 වෙනි සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 19 වෙනි සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් හැදුණා 19 වෙනි සංශෝධනයේ. 19 වෙනි සංශෝධනය හදපු ආණ්ඩුක්‍රම විශාරදයෝ හිතුවේ නැහැ මේ රටට මේ විනාශය සිද්ධ වෙයි කියලා 19 වෙනි සංශෝධනයේ. පුජ්‍යලයෙන් පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 19 අහෝසි කරපු දවසට මේ රටේ හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන් ජනතාව සතුටු වෙනවා. නිර්මාතෘවරයා ඒක පාපොච්චාරණය කරනවා නම් එහි අඩුපාඩු තියෙනවා, එහි ප්‍රශ්නගත තත්ත්වයක් තියෙනවා කියලා. ඒකෙන් බලයට පත්වෙච්ච ජනාධිපතිතුමා කියනවා නම් මේක මහා ව්‍යසනයක් කරපු දෙයක් කියලා. වෙන කාටවත් ඉඳගෙන ඒ ගැන හරි මේක හොඳට තිබුණා කියලා කියන්න බෑ. මහ පොළොවේ පැල කරන්න පුළුවන් බීජයක් වගා කරනවා වෙනුවට මේ අය කලේ පිටරටින් දේවල් ගෙනල්ලා යම්කිසි සීමිත පිරිසකගේ අදිෂ්ඨානය ඉෂ්ට කරගන්න සහ තවත් පවුලකට හානිකර තත්ත්වයක් ඇති කරලා ඔවුන් පහත් තෘප්තියක් ලබා ගැනීම සඳහා කියලා තමයි මම නම් හිතන්නේ 19 ගෙනාවි කියලා. අපේ රටට විශාල මුදලක් වැය කරලා අපි ජනාධිපතිවරයෙක්ව පත් කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා එයාගේ තටු කපලා එයාව නිකන් නාම මාත්‍රික ජනාධිපතිවරයෙක්. ඉතින් මොකටද මේක තියෙන්නේ? කිසිසේත් අපි හිතන්න නරකයි මේක තුලින් ඒකාධිපතිකමක් ඇති වෙනවා කියන එක. වැරදි විදියට හිතුවොත් සියල්ලම වැරදි. ඍණාත්මකව හිතුවොත් මේ ගැන ඕන තරම් වැරදි හොයන්න පුළුවන්. නමුත් අපිට සිද්ධ වෙනවා ජනතාවගේ කැමැත්ත දීපු ඒ පුද්ගලයාට ස්වාධීනව ක්‍රියා කරන්න තියෙන බාධා නැති කිරීම සඳහා වන මේ ව්‍යවස්ථාව 20 සම්බන්ධයෙන් ධනාත්මකව හිතන්න. එහෙම හිතලා ඉදිරියට යනකොට අපි දකිනවා නම් ඒකේ ක්‍රමවේදය ගැටලු අර අලුත් ව්‍යවස්ථාව හදනකොට අපිට පුළුවන් වෙනවා ඒ ව්‍යවස්ථාවට මේ ගැටලු වලින් වෙන තත්වය निराකරණය කර ගැනීම සඳහා ඒ විද්වතුන්ට පෙන්ලා දෙන්න මෙන්න මේ දේ කළ යුතුයි කියලා. 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් ජනතා නියෝජිතින් පළ කළ අදහස් කිහිපයක්. රටක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන් වුණ වෙලා තියෙනවා ස්වාධීන ආයතන තියෙන නිසා. ඒ ස්වාධීන කොමිෂන් සභා තිබෙන නිසා. මේ දැන් ස්වාධීන කොමිෂන් සභාවල සම්පූර්ණයෙන්ම ඒ නියෝජිතයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පවරලා තියෙනවා. ස්වාධීනත්වය කියලා පෙන්වුවට Tamanට අවශ්‍ය කරන Tamanගේ පාක්ෂිකයන් ඒ ස්වාධීන කියන ආයතනවලට පත් කරලා Tamanට ඕන දේ තමයි පහුගිය කාලේ කියන්නේ. ඒ සමය වෙනස් විය යුතුයි. වෙනස් විය යුතු නිසා තමයි රටේ ජනතාව පෝස්ටර් ගහන්න නැතුව, මහරැස්වීම් කියන්නේ නැතුව, කොවිඩ් එකට අහුවෙලා තියෙන වෙලාවකදී කිසිම ප්‍රචාරණයක් නැතුව මාතකන්ත ජයග්‍රහණයක් ලැබලා දුන්නේ. වර්තමානයේ මේ රටේ ජාතික ආරක්ෂාව හා අනිකුත් රටේ සංවර්ධන වැඩපිළිවෙලට තීන්දුව වැඩ කරන්න ඕනි හින්දා තමයි රටේ ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට 3/2 බලයක් ආණ්ඩුවට දුන්නේ. ඒ ආණ්ඩුවේ කටයුතු කරන අලුත් ව්‍යවස්ථාවක් ගේනකම් කටයුතු කරන්න පුළුවන් විදිහට රටට ජනතාවාදී සංශෝධන තමයි අපි ගේන්නේ. මේ විපක්ෂයේ ඉන්න කීප දෙනාට අපි කියනවා තමුන්නාන්සලා බලාගන්න මේ 20 වෙනි සංශෝධනය ගෙනහවම විපක්ෂයේ කියන മന്ത്രിවරු කී දෙනෙක් ඡන්ද දෙනවද කියලා. 150 නෙමෙයි 160කට ආසන්න පිරිසක් අපිට ඡන්ද දෙනවා.
ජනතා අපේක්ෂාව බලය හා වගකීම යන දෙකම ජනාධිපතිවරයාට ලබා දීම බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ ප්‍රතිඵලයෙන් එය පැහැදිලි වන බවයි ඔහු සඳහන් කරන්නේ. දහනමින් සංශෝධනය ඉවත් කරලා විමාලයලා එකට හොඳයි කියන අදහසක් හිටියා. නමුත් අද පක්ෂය කියන්නේ එදා කැමතිලා අද අකමැති නැහැ. අපි කවදාකවත් අපි 19ට පක්ෂ වෙලා නැහැ. අපි ඡන්ද මම නම් ඡන්ද පාවිච්චි කරෙත් නැහැ. අපේ කමන්ත්‍රීවරු පාවිච්චි කරෙත් නැහැ. ඒකත් එක්කම මම හිතනවා ඡන්දේ පාවිච්චි කරේ 20 ගේනවා කියන පොරොන්දුවට. 20දී යම් අඩුපාඩුකම් පෙන්වලා දෙනවා. ඒකින් ජනාධිපතිවරයාට වැඩි බලතලයක් ලැබෙනවා. ඔය ජනතාව බලය දුන්නේ එතුමාටනේ. දායක ජනාධිපති ක්‍රමය තියෙනවා නම් ඒ ක්‍රමය යටතේ අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට වගකීමයි බලයයි දෙකම ලබා දෙන්න තමයි ජනතාවගේ අපේක්ෂාව. බඩල්ගම් ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට එක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. මෙම කර්මාන්ත ශාලාව සඳහා යොදා ගොනු ලබන්නේ දේශීය රබර් කිරි නිෂ්පාදනයි. ලෝකයේ ස්තරම් ටයර් මෙහි නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් ගොවි උපකරණ හා යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය ටයර් නිෂ්පාදනය කිරීම විශේෂත්වයක්. ඉදිකිරීම් ක්ෂේත්‍රයට හා ගුවන්තොටුපළ භාණ්ඩ මෙහෙයුම් සඳහා අවශ්‍ය වාහනවලට ටයර්ද මෙහි නිපදවනවා. මේ තවත් වැඩි දියුණු කර දේශීය ටයර් අවශ්‍යතාව සඳහා නිෂ්පාදනය කිරීම අරමුණයි. අද රතුවෙලිය නල ජලය නොමැතිව පීඩා විඳින මේ තොටමුල්ලේ ජනතාව පිළිබඳවයි. මේතට මුල්ල පෙරේරා මාවතේ ජනතාව මෙලෙස ජලය රැස් කරගෙන සිටින්නේ ජල සැපයීම අත්හිටුවීමට ලැබුණු නිවේදනයක් නිසා නොවේ. මේ ප්‍රදේශයේ පවුල් 139ක ජනතාව මෙලෙස දෛනිකව ජලය රැස් කරන්නේ අලුයම් කාලයේදී පමණක් ඔවුන්ට ජලය ලැබෙන නිසායි. පාන්දර දෙකට විතර වතුර එනවා. ඊට පස්සේ අපි තියෙන ගෙදර තියෙන මුට්ටියට ඊටන් වතුර පුරවනවා. ඊට පස්සේ 4:00 5 වෙනකොට ඒ වතුර ටික නතර වෙනවා. පාන්දර 3:00 නාලා රෙදි චෝදන. මේ ප්‍රශ්නේ අද ඊ ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ගෙදර ටැප් තියෙනවා, ටැංකි තියෙනවා, ඔක්කොම නිකන් හිස්. ටැංකි වල මේසන් වල ඔක්කොගෙම මේ වතුර පුරවලා තියෙනවා. ඊයේද පිරුවේ? අර ගියේ දෙකයි නිදිය ගන්නකොට 12 තමයි වතුර එන්නේ. අර ගිහින් බලන්න බෝතල් වලට බැරල් වලට හැම ගෙදරම ඇති බෝතල් වල. අපි දැන් ලියුම් දීලා දැන් කී දෙනෙකුට ලියුම් දුන්නද? කාර්යකාර මාත්‍යට දුන්නා. බැරල් වලට වතුර පුරව ගන්නවා, টয়ලට් එකට යන්න විදියක් නැහැ. ඕවා තමයි තියෙන්නේ. ඉතින් ළමයිට ඉති උදේට ඇඳගෙන කරගෙන යන්න එපා ඉතින්. මීටරේ ගාවට ගියාම මීටරේ රූම් දාලා කරකැවෙන වතුර එන්නේ නැහැ. ඒ හුලං වලට තමයි හුලං එනවා. ජල බිල්පත් නිසි කලට ගෙවන මේ ජනතාවට ඊට සරිලන සේවාවක් නොලැබීම කෙතරම් කනගාටුදායකද? Taman ගෙවන මුදලට සේවයක් ලබාගත නොහැකි මේ ජනතාවගේ ගැටලුව පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ කවදාද? ජල සම්පාදන අමාත්‍යතුමනි, ඔබටයි මේ රතු එළිය. පාර්ලිමේන්තුවේ හඬානුව තීරණ ගැනීමට තමා සූදානම් නොමැති බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර පැවති උත්සවයකදී. තමුන්නාන්සල දැක පහුගිය කාලේ විවිධ ගැටලු පාර්ලිමේන්තුව ඇතුළේ ඇති වුණා. ඒ හැම දෙයක්ම ඇති වුණේ හැම മന്ത്രിවරයාටම හැමෝටම හිතුණා මෙතන අසාධාරණයක් සිද්ධ වෙනවා. මම තමුන්නාන්සලට කියනවා අර ඉස්සර වගේ හඬානුව ඒ තීරණ ගන්න බෑ. ඒක තීරණ ගන්න බෑ. ඒක තීරණ ගන්න ගියොත් ඒක අවුලක් වෙනවා. කවුරුත් පැහැදිලිව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. එහෙම කළොත් විතරයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ. දැන් මේ ඔය 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ අපි සියලු දෙනාම ඡන්දය දීලා සකස් කරපු ව්‍යවස්ථාවක්. එකම එක മന്ത്രിවරයා දුන්නේ නැත්තේ. මමත් ඇතුළු අනිත් ඔක්කොම දීලා තියෙනවා. ඒ දුන්නේ යහපතක් වෙයි කියලා හිතාගෙන. නමුත් අවසානයේ ඒක සිද්ධ වුණේ උනාද නැද්ද කියන එක ගැන අපිට දැන් සැකයක් තියෙනවා. ඒක උනේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක උනේ නැති නිසා තමයි දැන් මේක වෙනස් කරන්න ඕනේ කියලා ජනමතයක් රටේ ඇති වෙලා. තමුන්නාන්සලා තමයි කිව්වේ ඒක වෙනස් කරන්න කියලා. ඒ අනුව තමයි මේ රජයට විශාල බලයක්. ඉතින් ඒ නිසා ඒ බලය තුල අපි ඒක ක්‍රියාත්මක කිරීම කාටත් සාධාරණ වෙන විදිහට ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. තමිල්නාඩුවේදී අත්අඩංගුවටපත් වූ කොළඹ අපරාධ කොට්ටාසේ කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. සැකකාර පොලිස් කොස්තාපල්වරයා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වා ඇද්ද යන්න සොයා බැලීම එහි අරමුණයි.
සැකකරු නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ධනුෂ්කොඩි වෙරළ තීරයේදී රාමේශ්වරම් වෙරළ ආරක්ෂක පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු හෙරෝයින් කිලෝ 23ක් සපුගස්කන්ධ ප්‍රදේශයට රැගෙන යාමේ සිද්ධියට පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා මත්ද්‍රව්‍ය රත්රන් සහ වෙනත් භාණ්ඩ ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව තමිල්නාඩු පොලිසිය ඊයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට පත් වුණේ ඒ අතරතුරදී. ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක නැමැති ඔහු මන්නාරමේ පදිංචි 30 වෙනි පුද්ගලයෙක්. වැලිකඩ බන්ධනාගාරයට විසිකිරීමට සූදානම් කර තිබූ පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාසේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය මගින්. එම පාර්සලය බෝලයක් ලෙස සකස් කරගෙන තිබූ අතර එහි හෙරෝයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 735ක්, ජංගම දුරකථන බැටරි 10ක් සහ මුදලින් රුපියල් 36000ක් තිබී සොයාගෙන තිබෙනවා. කලක සිට මොහු මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කර ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. කුකුළු ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් විශාල පොල්වත්තක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වලාන දූෂණ මර්දන ඒකකයේ විසින් අද වටලනු ලැබුවා. එහි ලීටර 50000 ජල ටැංකිවල ගොඩ ගබඩා කර තිබුණා. ටැංකි 8ක්, සීනි කිලෝ 50 මිටි 48ක්, ඇමෝනියම් කිලෝ 75ක්, ඊස්ට් පැකට් 100ක් සමග සැකකරුවෙකු එහිදී අත්අඩංගුවට පත් වුණා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙනීමට උත්සාහ කළ වියලි කහ කිලෝ 815ක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් තිදෙනෙකු සමග කුඩා ලොරි රථයක් කල්පිටිය එත්තාලේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනුණා. කහතොගය ගෝනි 30ක අසුරා තිබුණා. ප්‍රතිසංස්කරණය කෙරුණු මොරටුව විල්ලෝරාවත්ත ශුද්ධ වූ කාර්ලෝ බොරෝමියෝ දිව් මැදුර අද විවෘත කෙරුණා. ඒ කොළඹ අගරාධකරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙව්මැදුර ඉදිකෙරුණේ 1896 වසරේදී. 1996 වසරේදී දෙව්මැදුරේ ඉදිරිපස කොටස කඩා වැටුණා. එහි ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණේ 2017 වසරේදී. ඉදිකිරීම නිම කෙරුණු දෙව්මැදුර අද විවෘත කෙරුණා. ලබන වසරේදී දෙව්මැදුරට වසර 125ක් සපිරෙනවා. ළඟදී අපි දැක්කා කොයි තරම් දුරට ලංකාව තුල මේ මත්කුඩු සහ මත්ද්‍රව්‍ය කියන එක පැතිරිලා තියෙනවද කියලා. ඒක හරියට නිකන් ඉංග්‍රීසියෙන් කියන්නේ කොටේජ් ඉන්ඩස්ට්‍රි. ගෙදර බිස්නස් එකක් වෙලා දැන්. මේක ඉස්සර අපි හිතුවේ මේ දේවල් කරන්නේ දාමරිකයෝ පාතාල ලෝකයේ මිනිස්සු කියලා. දැන් බලනකොට ගෙවල් වල අම්මලා පුතාලා දූලා මේ දේවල් කරනවා. ඊට ඉස්සෙල්ලා කට්ටියක් රජයේ බලය අල්ලගෙන කිව්වා ඒගොල්ලෝ ධර්මිෂ්ඨ ආණ්ඩුවක් පිහිටවනවා කියලා. ඒ ආණ්ඩුව තමයි ඒ කාලේ තිබිච්ච අධර්මිෂ්ඨම ආණ්ඩුව. අධර්මිෂ්ඨම දේවල් සිද්ධ වුණා ඒ කාලේ. දූෂණය කියන එක අද පොඩි එක්කෙනාගේ පටන් ඉහළම තලය දක්වා පැතිරිලා තියෙන එක අහන්න දෙයක් ලොව මුල් පෙළේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා දායක වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කීර්තියට පත්ව සිටිනවා. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම හා ආචාර්ය සරත් ගුණපාල එවැනි විද්වතුන් දෙදෙනෙක් ඇමරිකාවේ නාසා ආයතනයේ අලුත්ම අඟහරු ගවේෂණ මෙහෙයුමට දායක වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යවල කතාබහට මේ දිනවල ලක්ව තිබෙනවා. මෙලනි මහරච්චි වන ඇය ජාතික රූපවාහිනිය සමග පිළිසඳරකට එක්කමින් සිය අත්දැකීම් විස්තර කළා. පසුගිය ජූලි 30 වෙනිදා ඇමරිකාවේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශයට යනු ලැබූ අඟහරු ගවේෂණ යානයේ මේ වන විට රතු ග්‍රහය කරා ඇදමින් පවතිනවා. එය ලබන වසරේ පෙබරවාරි 18 වෙනිදා අඟහරු වෙත ළඟා වීමට නියමිතයි. පර්සිවියරන්ස් යන නමින් හැඳින්වෙන රෝද 6කින් යුත් රෝවර් ගවේෂණ රථයේ අඟහරු මත ගොඩ බැස්සීම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි. එම රෝවර් යානයේ සැලසුම් කළ ඉංජිනේරු කණ්ඩායමේ සුවිශේෂ කාන්තාවක් පිළිබඳව මාධ්‍යයේ ඇස යොමු වූයේ අඟහරු මෙහෙයුම ක්‍රියාත්මක වීමටත් පෙර ආතුවයි. ශ්‍රී ලංකාවේ උපත ලැබූ දැනට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි ඉංජිනේරු මෙලනි මහරච්චි මෙවැනි මුල් පෙළේ අභ්‍යවකාශ මෙහෙයුමකට එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙසද ඉතිහාසගත වනවා. 2003 වසරේ ඇමරිකාව බලා සංක්‍රමණය වූ ඇය මුලින් බෝයින් සමාගමේ ගුවන් යානා සැලසුම්කරණය හා පසුව සුප්‍රකට ටෙස්ලා ආයතනයේ ක්‍රියාත්මක කළ SpaceX ව්‍යාපෘතියටද සම්බන්ධ වුණා. නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ෂන් පරීක්ෂණාගාරයේ සමග 2015 වසරේ සම්බන්ධ වූ මෙලනි අනතුරුව පර්සිවියරන්ස් අඟහරු ගවේෂණ මෙහෙයුමට එක් වුණා. මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ අගුළු දැමීමේ නියෝග ක්‍රියාත්මක වුවද මෙලනි ඇතුළු කණ්ඩායම තවමත් ඉතා කාර්යබහුලයි.
ඒ අතරවාරයේ ලද ඉඩකින් ඇය ජාතික රූපවාහිනිය සමග WhatsApp ඔස්සේ කෙටි පිළිසඳරක නිරත වුණා. I was the lead engineer for electrical and telecommunication cable system. මම අඟහරු ගවේෂණ රෝවර් යානයේ කේබල් හා ඒ ආශ්‍රිත පරිපථ පද්ධතිය බාර ඉංජිනේරු කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සේවය කරනවා. මා යටතේ සේවය කරන අනිකුත් ඉංජිනේරු තාක්ෂණඥයින් හා එක්ව කණ්ඩායමක් ලෙස අපි අවුරුදු 6ක් 7ක් තිස්සේ දැඩි කැපවීමෙන් වැඩ කළා. රෝවර් යානය එම මහන්සියේ ප්‍රතිඵලයක්. පසුගිය ජූලි 30 වෙනිදා අපිට විශේෂ දවසක්. ඒ ගවේෂණ මෙහෙයුම දියත් කිරීමත් එක්ක අපේ වෙහෙස මල්පල ගැන්වුන නිසා. පෞද්ගලිකවම මා ගැන කියනව නම් පාසල් යුගයේදී මා හැදෑරුවේ ජීව විද්‍යාව. ඉන් සාර්ථකත්වයක් ලැබුවේ නැහැ. ඒත් මම උත්සාහය අත්හැරියෙත් නැහැ. ඇමරිකාවට පැමිණි පසු මම ඉංජිනේරු උපාධිය ලැබුවේ මගේ දරුවන් දෙදෙනා පාසල් යන අවධියේදී. එය සාර්ථක කර ගැනීමට සැමියාගේද සහාය ලැබුණා. තමන්ගේ වෘත්තීය ඉලක්ක ජය ගන්න පසුබට නොවි විවිධ නව මාර්ග ඔස්සේ අත්හදා බැලීම් කරමින් ඉදිරියට යන ලෙසයි මම අපේ ශ්‍රී ලංකාවේ දරුදැරියන්ගෙන් ඉල්ලා සිටින්නේ. හෙට සිට බිත්තර මිල රුපියල් 2කින් පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඔවුන් මේ තීරණයට එළඹ ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකීන්ගේ සංගමේ නිලධාරීන් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී ඊයේ පැවැත්වුණා. එහිදී ගත් තීරණයක් අනුව හෙට සිට සුදු බිත්තරයක් රුපියල් 18කටත් රතු බිත්තරයක් රුපියල් 18.50කටත් මිලදී ගත හැකියි. නිෂ්පාදන වියදම අධික වුවද බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ලබා දෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පවසන්නේ. සමස්ත බිත්තර නිෂ්පාදකයන්ගෙන් 70%ක් වයම බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයෙන් බෙදා හැරෙන අතර අඩු කළ මිලට බිත්තර බෙදා හැරීමට එම සංගමේ සූදානම් බව කියා සිටියා. බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුකුළු පැටවුවේ මිල රුපියල් 350ක් තරම් ඉහළ මට්ටමක පැවතීමයි. එම මිල රුපියල් 175 දක්වා අඩු කර දෙන්නේයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමේ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ මොහොතේම කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය මාත්‍ය ඩී.බී. හේරත් යන මහතුරුන් නැමතු අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීමට අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ 74 වෙනි සංවත්සරය අද පැවැත්වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙරට පැරණිතම දක්ෂිණාංශික දේශපාලන පක්ෂය ලෙස සැලකෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. 1946 වසරේ සැප්තැම්බර් 6 වෙනි දින එක්සත් ජාතික පක්ෂයේ පිහිටුම් ලැබුවේ බහමාන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ මූලිකත්වයෙන්. අවස්ථා කිහිපයකදීම රට පාලනය කළ මෙම් පක්ෂයේ වර්තමානයේ අර්බුද රැසකට මුහුණ දී සිටිනවා. දීර්ඝ කාලයක් තිස්සේ පවතින නායකත්ව අර්බුදයේ ඉන් ප්‍රධානයි. මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි කර ගැනීමට හැකි වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් වීම විශේෂත්වයක්. නායකත්ව අර්බුදයේ පිළිබඳ පක්ෂය තුල සහ ඉන් පිටත විවිධ මත පළවන අවස්ථාවකයි 74 වෙනි සංවත්සරයේ සමරන්නේ. මාධ්‍යයට ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදුන් සංවත්සර උත්සවයේ චාම් අන්දමින් පැවති බවටයි වාර්තා වන්නේ. ඇයි ඔබතුමා නායකත්වයේ බාර ගන්න සූදානම් නැත්තේ? නෑ මම බාර ගන්න සූදානම් නැහැ කියලා නෑ කවදාත්. මම පෙරේතෙක් නෙමෙයි, කෑදරයෙකුත් නෙමෙයි, ඉල්ලගෙන යන එකෙකුත් නෙමෙයි. ඉස්සෙල්ලා මගේ නම ඉදිරිපත් කරුවේ නෑ නායකත්වයට. නමුත් මේ යන විදියට ඇත්තම රට වටේම ඉන්න පාක්ෂිකයන් ගොඩක් කතා කරනවා, අපේක්ෂකවරුන් කතා කරනවා. එතුමාගේ ලොකු ඉල්ලීමක් තියෙනවා මට ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් ඒ නිසා තමයි නායකතුමාත් එක්කත් කතා කරලා ඊට පස්සේ මම ඉදිරිපත් වුණේ. අනිවාර්යයෙන්ම මම සම්පූර්ණයෙන්ම සූදානම් නායකත්වය බාර ගන්න. මට කෙටියෙන් කියන්න තියෙන්නේ මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ආරක්ෂාව සඳහා, එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සඳහා ඒක මගේ යුතුයකමක් හැටියට මම සලකලා තිබෙනවා. ඒ වෙනුවෙන් මම ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ගැන ඉදිරියේදී අපි කටයුතු කරමු. ඒ කියන්නේ ඔබතුමාට ඉදිරිපත් වුණා. බෝගල්. දැන් කවදද නායකත්වයේ වෙනස වෙන්නේ? නායකත්වයේ වෙනස නොදුරු අනාගතයේ සිදුවේ. රුවන් විජේවර්ධන මහත්තයා ලෑත් වෙනවා. ඔව් රුවන් විජේවර්ධන මහත්තයා ඉදිරියෙම සිටිනවා. පක්ෂයේ බහුතරය කැමති එතුමාට? ඔව් බහුතරය කැමති. අපේ අර්ජුන රණතුංග මැතිතුමා නායකත්වයේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. නේ මං කියන්නේ තරගයක් ඇති වෙන එක හොඳයි. සියලු දෙනාටම තරගයකට ඇති වෙන එක හොඳයි. ඒ අවස්ථාව තියෙන හැමෝටම. නමුත් ඒ අතරින් වඩාත් සුදුසු රුවන් විජේවර්ධන මැතිතුමා කියන එක අපි හිතනවා. සාවද්‍ය චෝදනා මත පැවති යහපාන රජය තමාගෙන් පරිගැනීමට ක්‍රියා කළ බව රුසියාවේ හිටපු තානාපති උදයන්ග වීරතුංග මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පැවසුවා. අසාධාරණ ලෙස තමාගෙන් කළ පරිගැනීම් වලට එරෙහිව සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි වීරතුංග මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේ.
රුසියානු සමූහාණ්ඩුව ඇතුළු රටවල් 8ක තානාපතිවරයෙකු ලෙස මාතෘ භූමියට විශාල සේවයක් කළ බව උදයංග වීරතුංග මහතා පවසනවා. එම සේවාව පාදක කරගනිමින් යහපාල රජය වසර 5කට ආසන්න කාලයක් තමාගෙන් කළ පරිගැනීම් වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණයේ ඉටු කරන ලෙසයි ඔහු කොමිසමෙන් ඉල්ලා සිටින්නේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ සිදු කළ අසත්‍ය චෝදනා මත තමාගේ ගිණුම් අක්‍රිය කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්වුණු බව වීරතුංග මහතා පවසනවා. ඔහු කොමිසම හමුවේ දැනුම් දුන්නේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කරමින් මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවයි. විද්‍යාන ගනුදෙනුව සම්බන්ධයෙන් යහපාලන රජයේ මාස 64ක් පරීක්ෂණ සිදු කළත් කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ බව ඔහු පවසනවා. මේ සියලු කාරණා තමාගෙන් දේශපාලන වශයෙන් පරිගැනීමට සිදු කර ඇති බවයි උදයංග වීරතුංග මහතා ජනාධිපති කොමිසම හමුවේ දැනුම් දී ඇත්තේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ නිමවට පත්වනවා. ආයුබෝවන්.